සර් ඒකෙත් රෙකෝඩින් එක දානවද? ඔව් දැන් අද ඉන්නවද අද ඕනේ නැහැ නේද මේ කම්පියුටර් එක ෆුල් ලෝඩ් වෙලා තියෙන රෙකෝඩින් දාලා හරි දත්ත නිරූපණය සහ අර්ථකථනය හරි ඒකේ දැන් චූටි කාලේ ඉඳන් අපි ඕක කරගෙන ආවනේ ප්‍රගණන ලකුණු 6 වසරේ ඊට පස්සේ චිත්‍ර ප්‍රස්තාර ඊට පස්සේ 7 වසරට ආවම තීර ප්‍රස්තාර බහු තීර ප්‍රස්තාර 8 වසරට ආවම වෘන්ත පත්‍ර සටහන දැන් ඔයාලා චුට්ටක් ලොකු වෙලා 9 වසරට ඇවිල්ලා ඉන්නවා දැන් මෙතනදී කෙලින්ම O level වලට තමයි ටාගට් වෙන්නේ මේකත් කෙලින්ම O level වල ප්‍රධාන ප්‍රශ්නයක් හරි එතකොට ඒකේ පළවෙනි අදියර විදියට මේ මධ්‍යන්න හොයන එක තමයි අමාරු දෙයක් විදියට තියෙන්නේ නැත්නම් වෙන මොකුත් නැහැ හරි මධ්‍යන්නේ හොයන්න දැන් මතක් කරන්න මෙන්න මේ වචනවල තේරුම මාතය කියලා කියන්නේ මොකක්ද අටවසරේදී කරපුවා මාතය ලියන්න ඒ යටතේ පළවෙනි තරුව වැඩිම ගණනක් යෙදී ඇති සංඛ්‍යා වැඩිම වාර ගණනක් යෙදී ඇති මොකද්ද දත්තය හොඳේ වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය දැන් හිතන්නකෝ මාතෘකාව මාතය දත්ත නිරූපණය සහ අර්ථකථනයේ ප්‍රධාන මාතෘකාව ඒ යටතේ අනු මාතෘකාව හරි එතකොට මාතය කියන්නේ දැන් අපි හිතමුකෝ කොහේ හරි ගමක අහඹු ලෙස මිනිස්සු 10 දෙනෙක් නැත්නම් මිනිස්සු 5 දෙනෙක් තෝරගෙන බර කිරනවා එතකොට ආයෙත් හිතන්නකෝ කිලෝග්‍රෑම් 53යි එක්කෙනෙක්ගේ තව එක්කෙනෙක්ගේ කිලෝග්‍රෑම් 48යි තව එක්කෙනෙක්ගේ ආයෙ කිලෝග්‍රෑම් 53ක් එනවා හරි තව එක්කෙනෙක්ගේ මයින්ෝ එතකොට එයාගේ 52ක් එනවා හරි බර වැඩිනේ ඔහොම තියෙනවා කියලා 53 48ට 53 52 1 2 3 4 තව එක්කෙනෙක් ගමු 46ක එක්කෙනෙකුත් තියෙනවා හරි දැන් මාතය කියලා කියන්නේ දැන් මේ වගේ දත්ත පෙළ ගැස්මක් බැලුවහම එක වගේ දත්ත එකම ප්‍රමාණාත්මකව සමාන දත්ත දෙකක් හෝ කිහිපයක් තියෙනවද කියලා දැන් මෙතන තියෙනවද එක වගේ එක්කෙනෙක් කවුද ඉන්නේ 53 53 ඉන්නවා මේ 53 කියලා ඒ එක සමාන ස්කන්ධ සහිත පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට අපි අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් ඉහත දත්ත ව්‍යාප්තියේ හරි දත්ත ව්‍යාප්තිය කියලා මේකට කියන්නේ. දත්ත ව්‍යාප්තිය. දත්ත ව්‍යාප්තියේ මාත්‍ය 53කි. හොලියා ගන්න. මාතය කිලෝග්‍රෑම් 53කි. මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය. 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 ඒක ලියාගන්න පුතේ මාතෘකාව ඉස්සරහින් හොඳ මතක් වෙන්න. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය. සර් මේ කිලෝග්‍රෑම් ඒ ටිකට යටින් ලියලා තියෙන වාක්‍ය මොකද්ද? ඉහත දත්ත ව්‍යාප්තියේ මාතය කිලෝග්‍රෑම් 53 වේ. කවුද මේ වොෂ්රූම් යන්නේ සැරින් සැරේ? ඒවත් බලනවද? ඊයේත් එහෙමයි. ඇහෙන්නේ ටින්ටොන් ගග. සෑමින් ඉන්නේ නැති. මම ඉන්නවා. ඔය ආයි ගියා. ප්‍රභාෂණ වෙන්නේ නැති. ඊයේත් එහෙමයි සර්. ප්‍රභාෂණ නම් කියලා යන්න ඕනේ. ෂොපින් යන්න යන්නේ නේද? වොෂ්රූම් යනවා නම් කියලා යන්න ඕනේ. මේ භාගාත එහෙම යන්න පුළුවන්. දැන් ඔක්කොම පුරුදු නැති වෙලානේ. ප්‍රභාෂණ. දැන් යනකොට සද්ද ඇහෙනවා. ඉහත දත්ත ව්‍යාප්තියේ මාතය කිලෝග්‍රෑම් 53ක අරක වරහන් ඇතුළේ ලියුවද කියලා බලන්න පුතා මාතය කියන තැන. තව මධ්‍යස්ථය හොයන විදිය මතකද ළමයි? මේ 8 වසරේ මතක් කරන්නේ 10 මේ 9 වසරට යන්න කලින්.
මධ්‍යස්ථය කියන්නේ මැද දත්තේ. අද තියෙන தත්ත්වය. හරි මැද දත්තයනේ. හරි මැද දත්තය. ඒතර හරි මැද දත්තය හොයනකොට මතකද මධ්‍යස්ථය හොයන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මතකයි. අවස්ථා දෙකක් තියෙනවා. ඉරට්ට සංඛ්‍යාවල් මතකයි. ඔත්තේ සංඛ්‍යාවල් ඔත්තේ හරි. සංඛ්‍යාව දත්ත නම් ගණනනේ. එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. ඔව් දත්ත ගණනේ දත්ත ගණන ඔත්තේ නම් මෙතන එකක් දත්ත ගණන ඔත්තේ නම් කරන එක වැඩක් තියෙනවා. ඒ වගේම දත්ත ගණන ඉරට්ටේ නම් තව වැඩක් තියෙනවා. දත්ත ගණන ඉරට්ටේ නම් තවත් වැඩක් තියෙනවා. ඔත්තේ නම් පුතා මොකද කරන්නේ? එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. අන්න හරි. එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට කෙලින්ම එනවා මධ්‍යස්ථයේ තියෙන තැන. නේ? ඒ කියන්නේ ඔත්තේ නම් ඔත්තේ ඒ සංඛ්‍යාවට අපි එකක් එකතු කරනවා. ඒතකොට අපි දන්නවා ඉරට්ටේ වෙනවා. ඒක එතකොට දෙකෙන් බෙදනවනේ. දෙකෙන් බෙදුවාම එනවා අපිට මධ්‍යස්ථයේ පිහිටි තැන. මධ්‍යස්ථය නෙවෙයි ඉන්නේ මධ්‍යස්ථයේ තියෙන තැන. මධ්‍යස්ථයේ පිහිටි තැන. ලියා ගන්නකො මේක. ඊට පස්සේ උදාහරණයක් බලමු. දත්ත ගණන ඔත්තේ නම් එතකොට ඔත්තේ එකතු කිරීම 1 බෙදීම 2 සමානයි මධ්‍යස්ථයේ පිහිටි තැන. සර් ආයි කියන්න පොඩ්ඩක්. ඔත්තේ එකතු කිරීම 2 සමානයි මධ්‍යස්ථයේ පිහිටි තැන. තව පාඩම් කීයක් තියෙනවද? පාඩම් මේක ගණකය විතරයි තියෙන්නේ. සර් ආයි කියන්නකෝ පැහැදිලි වුන්නේ නැහැ ඒක හරියට. මොකද්ද ළම වෙලා තියෙනවා ඈ? ඔත්තේ එකතු කිරීම 1 බෙදීම 2 උවමනාවෙන් කරන්න මේ වැඩේ ඔලුවට දාගෙන මේක ලියන්නම අවශ්‍ය නැහැ. ඔත්තේනේ ඔත්තේ දත්ත ගන්න ඔත්තේ නම් එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට එනවා මධ්‍යස්ථයේ පිහිටි තැන. මේ 8 වසර ඒවා. ආගේ බෝඩ් එක ක්‍රියාට. මේ ඉරට්ටේ නම් එකක් එකතු කරනවද? නැහැ. මොකද දෙකෙන් කරන්නේ? බෙදනවා. ඔයාව දෙකෙන් කෙලින්ම බෙදලා- දෙකෙන් බෙදනවා. හැබැයි එයා නෙමෙයි මධ්‍යස්ථයනේ. එයාත් එක්ක ඉන්න තව එක්කෙනෙක් කරගන්න. ඔව් එයාත් එක්ක ඉන්න තව එක්කෙනෙක් කියන්නේ ඉස්සරහ එක්කෙනාව ගන්න. ඔව්. හරි? ඒ දෙන්නා එකතු කරලා දෙකෙන් කරලා බෙදනවා. දෙකෙන් බෙදනවා. අන්න හරි. හරි. ඒතර ඉරට්ට සංඛ්‍යාවක් නම් දෙකෙන් බෙදලා කෙලින්ම ගන්නවා. ඊට පස්සේ මේ මධ්‍යස්ථයේ පිහිටි තැන තමයි මධ්‍යස්ථය පිහිටි තැන. මම උතර වාක්‍යයක් දෙන්නම් ලියා ගන්න හොඳේ. මට කියන්න මෙන්න මෙතන ලිව්වද කියලා මේ ටික මම කියවගෙන යන්නම්. මධ්‍යස්ථයේ පිහිටි තැන ලබා ගැනීමට මධ්‍යස්ථයේ පිහිටි තැන ලබා ගැනීමට මෙතන වාක්‍යයක් එනවා දිගට. ඒක මම කියන්නේ මධ්‍යස්ථයේ පිහිටි තැන ලබා ගැනීමට එමාගයත් ඊට පසු අගයත් මෙතන ඉඳලා කියන ටික තමයි මෙතන ඉඳලා ලියන්නේ. මධ්‍යස්ථයේ පිහිටි තැන ලබා ගැනීමට මධ්‍යස්ථයේ පිහිටි තැන ලබා ගැනීමට එමාගයත් ඊට පසු අගයත් එමාගයත් ඊට පසු අගයත් එමාගයත් ඊට පසු අගයත් එකතු කර දෙකෙන් බෙදිය යුතුය. පුතේ මෙතන චුට්ටක් හදාගන්න මධ්‍යස්ථයේ පිහිටි තැන නෙවෙයි මධ්‍යස්ථය පිහිටි තැන කියන එක කපන්න. මධ්‍යස්ථය ලබා ගැනීමට නේ ඒක කරන්නේ. මධ්‍යස්ථය ලබා ගැනීමට එමාගයත් ඊට පසු අගයත් එකතු කර දෙකෙන් බෙදිය යුතුය. එකතු කර දෙකෙන් බෙදිය යුතුය. දැන් මේවා සාමාන්‍ය දැනීමට තමයි යන්නේ. 10 වසරේදී චුට්ට වෙනස් වෙනවා පන්ති පාන්තර කියලා එකක් එනවා. ඒ කියන්නේ දත්ත ගාන වැඩි. චූටි දත්ත ප්‍රමාණ නෙවෙයි තියෙන්නේ ටිකක් විශාල දත්ත ප්‍රමාණ තියෙනවා. මණ්ඩලය කියන්නේ මොකද්ද? මොකද පුතේ? සර් පන්තිපාන්තර කියන එක තිබ්බා නේද? ඔව් සර් මධ්‍යගය කියලා එකක් තිබ්බා. මධ්‍යගය කියන්නේ පන්ති පාන්තර ඒ ඉහළ සීමාවයි පහළ සීමාව එකතු කරලා දෙකෙන් බෙදෙන එක. මධ්‍යගය කියන්නේ වෙන කතන්දරයක්.
මධ්‍යස්ථයට නෙමෙයි. අර වාක්‍ය හරිද කියලා බලන්න. මම ආයෙ කියන්න මෙන්න මෙතන දත්ත ගණන ඉරට්ට නම් කියලා ලිව්ව තැන ඉරට්ට බෙදීම දෙක සමාන ලකුණු දාලා වාක්‍යයක්නේ. මධ්‍යස්ථය පිහිටි තැන නෙමෙයි මධ්‍යස්ථය ලබා ගැනීමට එමාගයත් ඊට පසු වගයත් එකතු කර දෙකෙන් බෙදිය යුතුය. හරි? මධ්‍යස්ථය ලබා ගැනීමට එමාගයත් ඊට පසු වගයත් එකතු කර දෙකෙන් බෙදිය යුතුය. 8 වසරේ ජුට්ටක් මතක්. උදාහරණාංක දෙකක් කරමු. මේ දත්තවල මට හොයලා දෙන්න මධ්‍යස්ථය. මට තව එකක් කියන්න ළමයි. මධ්‍යස්ථය හොයන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා කරන්න. ඒ දත්ත ටික මොකක් කරන්න ඕන? ඔහේ තියාගෙන බෑ. ආරෝහණ පිළිවෙලට සකසා ගන්නවා. ආරෝහණ පිළිවෙලට සකස ගන්න. ආරෝහණ පිළිවෙලට. ආරෝහණ හෝ අවරෝහණ කියලා තමයි කියන්නේ. නමුත් මම 10 දී කියනවා දැන් 10 වසරට ගියේ නෑ නේද? හරි 10 දී ඕක ආරෝහණ විතරයි. හරි ඒක නිසා ඒ විදිහටම ලියාගෙන තරුවක් දාලා. දැන් මම 10 ආරෝහණ පිළිවෙලට මුලින් සකසා ගත යුතුය. ආරෝහණ පිළිවෙලට මුලින් සකසා ගත යුතුය. එක පාට පෑනකින් ලියලම උදාහරණ දෙක කරන්න. තාම 9 වසරේ වට ආවේ නැහැ. මට කියන්න මේ දැන් උදාහරණාංක එකට දාලා තියෙන දත්ත ටික ඔත්තේද ඉරට්ටේද? දත්ත ගණන. ඔත්තේ. ඔත්තේ නේ. ඔත්තේ නම් මොකද්ද කරන්න ඕනේ කියලා දැන් දන්න ඕනේ. එතන වරහන් ඇතුළේ ලියන්න ඔත්තේ. හරි. එකක් තමයි ඒක අනිත් එක තමයි ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ දැන්. ඔත්තේ කියලා දැනගත්තා. ආරෝහණ පිළිවෙලට හදා ගන්න. ලියලා තියෙන දත්ත ටික කියන්න ඕඩ. මොකද? ඒ ලියලා තියෙන දත්ත ටික පොඩ්ඩක් කියන්න ඕන. 23 31 42 21 23 23 31 42 21 23 එතකොට චූටිම එක්කෙනා වෙන්නේ කවුද? 21 නේද? ඊළඟට 23 දෙකක් තියෙනවා ඒ දෙකම ලියන්න. 23 23 කියලා දෙපාරක්. 23 දෙකක් ඉන්නවා. තව ඊළඟට 31 ඊළඟට 42 හරි දැන් මධ්‍යස්ථයේ පිහිටි තැන අපි ගන්නෙ ඔත්තේ නම් ඒ දත්ත ගණනට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා එතකොට 5 බෙදීම 2 පුතා කීයද 2.5 ඈ 5 බෙදීම 2 නෙවෙයි 6 බෙදීම 2 හරි 3යි තුන්වෙනි දත්තේ මේ මෙයා තමයි එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ. හරි. කොහොම පාට පෑන් වලින් දාලා තියන්න එන හැටි. දත්ත ගණන 5යි 5ට එකක් එකතු කරාම 6යි. ඒක දෙකෙන් බෙදුවාම තමයි එතකොට මධ්‍යස්ථයේ පිහිටි තැන එන්නේ. හරි. 8 වසරේදී අපි ඔය ගණන් හැදුවා. ඊළඟට ඉරට්ටේකුත් කරලා තියමු නෝට් එකට. දෙවනි උදාහරණේ 31 42 50 20 32 18 31 42 50 20 32 18 දත්ත 6ක් තියෙනවා. ඒ කියන්නේ ওই දත්ත ව්‍යාප්තිය ඉරට්ටේ දත්ත ව්‍යාප්තියක්ද ඔත්තේ දත්ත ව්‍යාප්තියක්ද? ඉරට්ට නේද? දත්ත ගණන 6ක් තියෙනවා. ඉරට්ට නම් අපි කරන්නේ ඒකට එකක් එකතු කරනා නම් මනක් නැහැ. කෙලින්ම දෙකෙන් බෙදනවා. ඔය දත්ත ගණන 6යි 6 දෙකෙන් බෙදුවහම 3යි. හැබැයි අපි ගන්න ඕනේ එයත් එක තව එක්කෙනෙක්. දැන් 6 දෙකෙන් බෙදුවහම 3යි. තුන්වන දත්තය ගන්නද තුන්වන දත්තය කියන්නේ වෙන මෙයා 50 සර් එයයි
ඊට පස්සේ එක්කෙනයි දෙන්නවම ගන්න ඕනේ. එයා සහ ඊට පසු එක්කෙනා. සර් ආරෝහණ ආරෝහණ පිළිවෙල ලිව්වේ නෑනේ. ආරෝහණ පිළිවෙලට හැදුවේ නැහැ. ලියලා ඉන්න ඕන. ආරෝහණ පිළිවෙල ලියලිම්. එතකොට කවුද එන්නේ? මුලින්ම 18 හරිද? ඊළඟට 20 ඊළඟට 32ද? 21 31 31 ඊළඟට 32 නේ. ඔව්. ඊළඟට කවුද? 42 42 ඊළඟට 50. එහෙනම් 31 තමයි ගන්න ඕන. අර විදිහට ගත්තා නම් වැරදි කියලා දැන් ඔයාලම කිව්වා. very good. එහෙනම් 31යි 32යි තමයි අපි ගන්නෙ. දෙන්නම ගන්න ඕන. තුන්වන දත්තේ තමයි අප අතනින් එන්නේ. නමුත් එයත් එක්ක ඊළඟ දත්තයත් අරගෙන ඒ ඩබල් එකතු කරලා දෙකෙන් බෙදුවාම තමයි හරියටම එනවා කියලා කියන්නේ. එතකොට 31යි 32යි ගත්තාම කවුද? එකතු කියලා බලන්න. 63. එතකොට එයා දෙකෙන් බෙදන්න ඒක තමයි මධ්‍යස්ථය කියලා උත්තරේ ලියන්න වෙන්නේ. මධ්‍යස්ථය මේක කිලෝග්‍රෑම් මුකුත් ඒකක දාලා නැහැනේ. ඒක නිසා අපිට කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. 31.5 31.5යි කියලා කියනවා. බලන්න හයිද කියලා. 31.5. මධ්‍යස්ථය කියන එක දැන් හොඳට මතක් වෙන්නේ නැති කියලා හිතනවා. හරි. මධ්‍යස්ථයේ කතන්දරේ. දැන් හැබැයි දැන් ඔය අපි 9 වසරේදී පුතා මධ්‍යස්ථයේ විදියට ගන්නෙ කෙලින්ම ඒ දත්ත ප්‍රමාණය දෙකෙන් බෙදලා ගන්න ඕනේ. හරි. කෙලින්ම දත්ත ප්‍රමාණය දෙකෙන් බෙදලා ගන්නවා. දෙකෙන් බෙදිල්ලක් විතරයි තියෙන්නේ. මම දැන් ඒ ගණන් වලට එනකොට කියන්න. මොකද පන්ති පාන්තර වලට සෙට් වෙන්නේ දැන්. හරි. කියන්නේ මාතය කියලා එකක් නැහැ ඉදිරියට. මාත පන්තිය කියලා එකක් තමයි තියෙන්නේ. මධ්‍යස්ථය කියලා එකක් නැහැ ඉදිරියට. මධ්‍යස්ථ පන්තිය කියලා තමයි තියෙන්නේ. තේරුණාද? දැන් පන්ති කතන්දරයකට යන්න. හරි. නමුත් මේ මූලික දැනුම මතක් වෙන්න ඕන නිසා තමයි මතක් කරලා දෙන්නේ. දැන් මතක් කරන්න තව වචන මීට කලින් ඉගෙනගෙන තියෙන. මාතය ඕකේ, මධ්‍යස්ථය ඕකේ. සාමුකුත් මතක් කරනවා. මධ්‍යන්නේ. මධ්‍යන්නේ කියන්නේ මොකක්ද? ඔක්කොම එකතු. ඒ ඇවරේජ් එක. ඇවරේජ් එක නේ. very good. ඇවරේජ්. ඔයාලගේ report card එකේ එහෙම යට තියෙන්නේ. ඔයාලගේ ලකුණු ගැනීමේ සාමාන්‍ය කියන එක. ටක් ගාලා දාගමු උදාහරණයක්. මට මධ්‍යන්නේ හොයලා දෙන්න මේ සෙට් එකේ. දැන් වැඩේ මතක කට්ටිය කරගෙන යන්න. දැන් අනිත් කට්ටිය අහගන්න. මධ්‍යන්නේ හොයනකොට කරන්නේ මේ දත්ත ටික ඔක්කොම දත්ත සෙට් එකම එකට එකතු කරනවා. ඔක්කොම එකතු කරනවා. එකතු කරලා දත්ත ගානෙන් බෙදනවා. දැන් මෙතනදී ආරෝහණ පිළිවෙලක්, අවරෝහණ පිළිවෙලක් ඒ වගේ ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඒ වැඩක් නැහැ. ඒ පිළිවෙලකට සකස ගැනීමක් ඕනේ නැහැ. දත්ත ගාන ඉරට්ටේද, ඔත්තේද ඒව අපිට අදාළත් නැහැ. හරි අපිට ඕන මෙන්න මේ සෙට් එක ඔක්කොම මුලින් එකතු කරගන්න. එකතු කරගෙන බලන්න කීයක්ද එන්නේ කියලා. අට කියන්න ඔයාලා මේ ඔක්කොගෙම එකතුව කීයක්ද කියලා. මොකක්ද මාතෘකා? මධ්‍යන්නය. ඔක්කොගෙම එකතුව කීයද එන්නේ කියලා බලන්න. ඉස්සෙල්ල එක ස්ථානයකට එකතු කරන්න. තමයි එහෙම කරගෙන යන්නේ 12යි 20යි 32යි 168යි 30යි 62යි 63යි 63යි 103යි 105යි 105යි 148යි කීයද? කීයද එන්නේ? 168යි 168යි. මධ්‍යමය 28යි. එතකොට 168 කියන එක බෙදන්න ඕන ඔයා දත්ත මෙතන කීයක් තිබ්බද? 6ක් තිබ්බා. 2 3 4 5 6 දත්ත 6යි. එහෙනම් 6න් මේක බෙදුවාම ඔයාට පුළුවන් මධ්‍යන්නේ ලබා ගන්න. බලන්න දශමගයක් එන්නේ ඒකට. නේද? සුළු වෙනවද? සුළු වෙනවා. 28යි. 28යි. මේක බොහෝ දුරට දශම තමයි වෙන්නේ ගණන් හදනකොට. 6 වරක් කීයද ගන්න වෙන්නේ? දෙක විතරද? ඈ 16 6 ඒවා
දෙකයි 6 වරක් දෙකයි. 2යි 12යි 48ට 6 වරක් 8යි. 8යි 8යි. ඒ කියන්නේ 28යි. ඔය විදියට එන්නේ. දැන් තාම මොනවද වචන තිබ්බේ? 8 දී 7 දී 6 දී මීට පෙර කියන එක. මීට පෙර දැනම හොඳට මතක් කරගෙන ඉමු. අපිට ලේසි මේ වැඩේ කරගෙන යන්න. එච්චරයිද? ඔව් වෙන මොකුත් නැහැ. ෆයිනල් ආන්සර් ෆිනිෂ්. එච්චරයිද? ඔව්. හරි. එතකොට මෙන්න මේ වචන ටිකම වෙනස් වෙනවා ඈ. වයසත් එක්ක වෙනස් වෙනවා. සියලු දේ විශේෂණුත් වෙනස් වෙනවා. මධ්‍යන්නය තියෙනවා. මධ්‍යන්නේ හොයන්නෙත් ඔය ක්‍රමයටම තමයි. ගැටලුවක් නැහැ. නමුත් දත්ත පොඩ්ඩක් වුණාම අවුලක් නැහැ. දැන් ඔය ඔක්කොම එකතු කරලා දත්ත ගානෙන් බෙදන්න පුළුවන් නේ. හරි. දැන් හිතන්නකෝ මොකක් හරි නගරයක දැන් පිළියන්දල නගරේ. පිළියන්දල නගරේ ජීවත් වන මිනිස්සුන්ගේ බර ගන්න ඕන. බරවල් කිරනවා කියලා හිතන්න කොහොම හරි කිර යනවා. හැමෝගෙම කිරනවා. දත්ත හදා ගන්න. දැන් එතන දත්ත ලොට් එකක් තියෙනවා නේ. දත්ත හොගාල දත්ත. ඇයි මිනිස්සු ගොඩක් ඉන්නවනේ. මේ වගේ 10ක් 15ක්ද ඉන්නේ නැහැ. හොගාලා ඉන්නවා. ඔය දත්ත සෑහෙන්න තියෙනවා. දැන් මේ දත්ත සෑහෙන්නම චෙක් කරලා වාට මධ්‍යන්නේ හොයන්න කියලා දුන්නොත් මොකද වෙන්නේ? විකාරයිනේ. නේද? කරන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. ප්‍රැක්ටිකලි කරන්න බෑ. ප්‍රායෝගිකව කරන්න බෑ. ඇයි දත්ත ගන්න ගොඩක් තියෙනවා. එකතු කර යනකොට ලොකු වෙලාවක් යනවා. නේද? කරන්න අමාරුයි ප්‍රායෝගිකව. ඊට පස්සේ ඒක බෙදන්නත් ඕනේ. ඒකට මිනිස්සු ගණන් කරන්නත් වෙනවා. ඔය වගේ ටිකක් කරන්න බැරි නැහැ. හරි? කරන්න බැරි නැහැ. කට්ට ගාගෙන කරද හැකියි. නමුත් ගණිතඥයෝ හැමදෙස්සම හොයන්නේ මොකක් හරි වැඩක් කරන්න කෙටි ක්‍රමයක් නැද්ද? ඊට පස්සේ ඒක හොයාගත්තාම ආයෙ හිතනවා මීටත් වඩා කෙටි ක්‍රමයක් නැද්ද කියලා. එතකොට මේවා ඇවිල්ලා යල්පැන ගියපු ක්‍රම. යල්පැන ගියපු ක්‍රම වලට පයින් ගහලා දැන් 9 වසරේ ඉඳලා යනවා අප්ඩේට් වෙලා අලුත් සිස්ටම් එකේ. ඒක 9 වසරේදී මූලිකම දේ වලට දෙනවා. ඒක යටතේ ඔයාලට මධ්‍යන්නේ හොඳට කියලා දෙන්න කියලා තමයි සිලබස් එකේ කියන්නේ. ඒ වගේම මාතයක් කියලා එකක් නැහැ. මාත පන්තියක් කියලා එකකුයි තියෙන්නේ. හරි? මධ්‍යස්ථයක් කියලා එකක් නැහැ. මධ්‍යස්ථ පන්තියක් කියලා එකකුයි තියෙන්නේ. මධ්‍යන්නේ නම් තියෙනවා. හරි? දැන් මේ පිරිස වැඩි වෙනකොට ගණිතඥයෝ තීරණය කරේ අපි පන්ති වලට කඩමු කියලා. ඒ කියන්නේ ඒ දත්ත ටික අනුව දැන් අපි හිතමු බරවල් නම් කරන්නේ කිලෝග්‍රෑම් 30යි 40යි අතර ඉන්න බර සෙට් එක ගන්නවා. ඊළඟට 40යි 50යි අතර සෙට් එක ගන්නවා. ඒ වගේ අර 10යි 10 වගේ වෙන් කරනවා. හරි 30යි 40යි 40යි 50යි 50යි 60යි 60යි 70යි ওই විදියට. ඊට පස්සේ ඒ පන්ති පාන්ත අපි ඔකට කියනවා පන්ති. ඒ පන්ති ඇතුලේ කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ 30යි 40යි අතර කී දෙනෙක් ඉන්නවද? 40යි 50යි අතර කී දෙනෙක් ඉන්නවද? 50යි 60යි අතර කී දෙනෙක් ඉන්නවද? ඔහොම ලයිස්තුගත කරනවා. ඒ කියන්නේ කෙලිම වගුවකට ගහනවා. අර දත්ත ටික ගණන් කරලා දානවා. ඊට පස්සේ වෙන ක්‍රමයකට තමයි මේක හොයන්නේ. හරි ඒ ක්‍රමයේ තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. හරි. ඔන්න දැන් අපි එනවා පන්ති කතන්දර වලට. පන්ති ප්‍රාන්තර වලට බෙදීම කියන එක. මුලින්ම අපි ඉගෙන ගන්න ඕන පන්ති ප්‍රාන්තරයක් කියන්නේ මොකද්ද? ඔය කියන කතන්දරේ. හරි. හරි. ඔන්න දැන් අපි 9 වසරට එනවා පළවෙනි මාතෘකාව. එතනින් පස්සේ වෙන පාඩ පෑන පාවිච්චි කරාට කමක් නැහැ. හරි. පන්ති ප්‍රාන්තර. නැද්ද? මොකද? නිල් පාට. මෙතන ඉඳන් ඕන්න වෙන පාඩ පෑනකින් කරගෙන යන්න. පන්ති ප්‍රාන්තර කියන ක්‍රමවේදයට එනවා දැන් අපි අලුතෙන්. දැන් ඔයාලට ලස්සනට මම මේක කියලා දෙන්නම්. දැන් මම දත්ත ගොඩක් ගන්නෙ නැහැ මේක කියලා දෙන්න ඕන නිසා. හරි? මම ගන්නවා මෙහෙම. පහත දැක්වෙන්නේ මාත් එක්කම ලියාගමු. පහත දැක්වෙන්නේ ගම්මානයක ජීවත් වෙන මිනිසුන් 10 දෙනෙකුගේ මිනිසුන් 10 දෙනෙකුගේ
ස්කන්ධයන් මිනිසුන් දස දෙනෙකුගේ ස්කන්ධයන් කිලෝග්‍රෑම් වලිනි. පහත දැක්වෙන්නේ ගම්මානයක ජීවත් වන මිනිසුන් දස දෙනෙකුගේ ස්කන්ධයන් කිලෝග්‍රෑම් වලිනි. කමාද දාලා ලියාගන්න. දැන් කිලෝග්‍රෑම් වලින් කියලා දාලා තියෙන නිසා උඩ වෙනම ආය දාන්න යන්නේ නැහැ. හරි? ලියන්න 33 60 43. පේන්නේ නැත්නම් ටග් ගාලා ලියා ගන්න. හොඳේ සිග්නල් කේස් තියෙනවා නම් 33 60 43 ලියලා තියෙන්නේ. ඊළඟට 49 41 53. 49 41 53 මේ දත්ත ටික හරියටම ලියා ගන්න නැත්නම් ඔක්කොම වර්ධිනවා මෙතනින් එහාට. ඊළඟට 54 55 මොනවද මේ බර කිලෝග්‍රෑම් වලින් බර. ඊළඟට අවසාන වශයෙන් 69 40 මේ කිලෝග්‍රෑම් වලින් දීලා තියෙනවායි කියලා උඩ දීලා තියෙනවා. වරහන් නැතු. එතකොට මේවට කිලෝග්‍රෑම් කියලා දාලා නැහැ. අපි දැනගන්න ඕන උත්තර ලියනකොට ඒ මිනුමත් එක්ක අවසාන උත්තර ගලපන්න. හරි? 33 60 43 49 41 53 54 55 69 40 බලන්න හරියට මිනිස්සු 10 දෙනෙක් ඉන්නවද කියලා. හරි. එතකොට දැන් මෙතන ඇත්තටම දැන් මිනිස්සු 10 දෙනයිනේ පුතා. මේක ඇත්තටම දැනට ඔයාලා ගාව අර තියෙන දැනුමෙන් කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම එකතු කරලා මධ්‍යයන් හොයන්න ඕන නම් 10න් බෙදන්න තියෙන්නේ. it's okay. මධ්‍යස්ථය හොයන්නත් පුළුවන්. ආරෝහණ පිළිවෙලට පෙළ ගස්ස ගන්න පුළුවන්. මහ ලොකු දත්ත ප්‍රමාණයක් නැහැ. නේ? ආරෝහණ පිළිවෙලට පෙළ ගස්සගෙන මෙතන දත්ත ගන්න ඉරට්ටේ නිසා පස්වෙනි දත්තයයි හයවෙනි දත්තයයි අරගෙන එකතු කරලා දෙකට බෙදුවාම ඕකේ. නමුත් දැන් අපි එකපාර ලොකු දත්ත ප්‍රමාණයක් ගත්තොත් වැඩේ එපා වෙනවා. ඒක නිසා අපි දැන් මේක පන්ති පාන්තර වලට කඩලා කරන්නයි යන්නේ. ඒතකොට පන්ති පාන්තර කියලා කියන්නේ අපිට හිතන විදියට දැන් මේ දත්ත ටික දිහා බලලා අපි බලනවා එක සමාන ප්‍රමාණවල වලින් වෙනස් කරගන්න. දැන් ඔතන හොඳයි නේද බලන්න. 30යි 40යි අතර දත්ත කොච්චර තියෙනවද බලන්න. දැන් මම පන්ති පාන්තරය ලියන්නම් 10 10 ගන්න කියලා හිතලා 30යි 40යි. මෙන්න මේක චුට්ටක් අහගන්න පුතේ. දැන් මෙතන 30යි 40යි කියලා කිව්වහම පන්ති පාන්තර වලදී 40 වෙනි දත්තේ ගන්නෙත් මේකට හොඳේ. 40 වෙනි දත්තේ ගන්නෙත් මේකට. 30 වෙනි දත්තයක් තියෙනවා නම් මේකට නෙවෙයි ගන්නෙ. 30 වෙනි දත්තේ 30 කියලා බරක් තියෙනවා නම් උතන 30 ගන්නෙ ඔතෙන්ට නෙවෙයි. ඊට උඩ එකක් එහෙනම් තියෙන්න ඕනේ 10 මේ මොකද 20 30 කියලා. නමුත් ඔතන දැන් 30 එකක් නැති නිසා අපිට කෙලින්ම මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ 30 කියලා දත්තයක් නැති වෙන්න ඕන. බලන්න 30 කියලා දත්තයක් නෑ නේද කියලා. නෑ නේද? කතා කරන්නකෝ. 30 කියලා දත්තයක් තියනවද? නෑ. 30 කියලා දත්තයක් නෑ. ඒක නිසා හැබැයි 30 ගණන් තියෙනවානේ. 33 තියෙනවා. තව එච්චරයි. 33 විතරයි තියෙන්නේ. 30 ගණන් 35ක් තියෙනවා. 35ක් තියෙනවා. 33 තියෙනවා 35 තියෙනවා. මට පේන්නේ නැහැ ළමයි. 35ක් නෑ නේ සර්. සර් 35ක් නෑනේ. මේක 50ක් තියෙනවා. ඒ තුනයි වේ. 33 විතරයි නේද දුන්නේ? ඔව් සර්. ඔව් සර් 33 විතරයි. 33යි 60යි 43යි 49යි 41යි 53යි 54යි 55යි 60යි. හරි.
එතකොට 33 කියලා විතරයි ඉන්නේ. එතකොට මේ දෙන්න අතර එක්කෙනා ඉන්නේ. ඊළඟට බලන්න 40යි 50යි අතර. දෙන්නෙක් ඉන්නවා දෙන්නද 40ක් ඉන්නවා 40 ඉන්නවා. very good. 40 ඉන්නවා. ඒක තමයි මට කියන්න ඕනුනේ. දැන් 33යි 40යි ගත්තාම 33 කොහොමත් මෙයාගේ ඇතුළේ ඉන්නේ. දැන් මට කියන්න ඕනේ මෙන්න මේ 40 කියලා බරක් තිබ්බොත් එයාව අයිති මෙයාට නෙවෙයි. තේරුණාද? මෙයාට නෙවෙයි අයිති මෙයාට. එතකොට 40 කියලා බරක් තියෙනවා පුතාමේ. එයාව අයිති වෙන්නේ මෙයාට. එහෙනම් 33 කියන එක්කෙනත් අයිති මෙයාට. තව කවුද? 40 කියන එක්කෙනා අයිතිත් මෙයාට. ඔන්න ඕක හොඳටම තේරුම් ගන්න. පන්ති පාන්තර කතන්දරයේදී වෙන දෙයක් මේක. මේ විදිහට තමයි දාන්නේ. 30 40 ඊළඟට ඉවර වෙච්ච එක්කෙනාගෙන් පටන් ගන්නවා. 40 50 ඊළඟට ඉවර වෙච්ච එක්කෙනාගෙන් පටන් ගන්නවා. කවුද? 50 60 60 70 ඔහොම තමයි පන්ති පාන්තර ටික පහළට ගලාගෙන යන්නේ. දැන් එහෙම ගලාගෙන යන අතරතුර මේ 40 කියලා දත්තයක් ආවොත් ගොඩක් අයට ප්‍රශ්නයක් කොහෙටද දාන්නේ? මෙයාටද මෙයාටද? ඔන්න දැන් ඔලුවට ගන්න දාන්නේ උඩ එක්කෙනාට. ඒ කියන්නේ 40 කියන එක්කෙනත් මෙතෙන්ටයි අයිති. මෙයාට නෙමෙයි. මෙතන තේරුම තමයි 41 42 43 44 45 46 47 48 49 50 කියන දත්ත ටික තමයි මෙයාට අයිති. මේ පන්ති පාන්තරයට අයිති. මේ පන්ති පාන්තරයට අයිති වෙන්නේ 31 32 33 34 35 36 37 38 39 40. තේරුණාද? ඕක හොඳට තේරුම් ගන්න. හරි? එතකොට 40 කියන එක්කෙනා අයත් වෙන්නේ මෙතෙන්ටමයි. හරි? එතකොට අපි එතනින් ඉස්සරහට ලියමු මෙහෙම. නෝට් එකක් දාගන්න පාට පෑනකින් ওই විදියටම 30 40 කියලා ලියලා මේකට අපි කියන පන්ති ප්‍රාන්තර. මෙම පන්ති ප්‍රාන්තරේ තිබිය හැක්කේ නැත්තම් තිබිය හැක්කේ පන්ති ප්‍රාන්තරයේ තිබිය හැක්කේ අසල් නෝට් එකක් දාගන්න. මේව තමයි අමතක වෙන දේවල්. මෙම පන්ති ප්‍රාන්තරයේ තිබිය හැක්කේ මොනවද? 31 32 33 34 35 36 37 38 39 40 යන දත්ත පමණි. නැත්නම් යන දත්තයන් වේ. ඕක ඔය 40 ගන්න එක තමයි වැදගත්ම දේ. ඕනනම් ඒක රවුන්ඩ් කරගන්න. හරි. එතකොට පන්ති ප්‍රාන්තරයක දත්ත විසිරලා තියෙන විදිය ඔලුවට ගන්න. 30 කියන එක ගාවෙන් කතරයක් දාගන්න. 30 කියලා එකක් තිබ්බනම් මෙතෙන්ට ගන්න බෑ. එතකොට මට කියන්න කවුරු හරි 30 කියලා එකක් හදිස්සිය හරි මෙතන තිබ්බනම් අපි පන්ති පාන්තර හදාගනිද්දි මුලින්ම මොකක් කරන්න ඕනද පුතා? 20යි 30යි මුලින් තව පන්ති පාන්තරයක් ගන්න ඕන ඔයා 20යි 30යි කියලා. නේ? නැත්තම් අඩ වර්ධිනවා. ඒකට තමයි 30 කියන එක දාන්න ඕනේ. හරි. මෙතන ලියා ගන්න ඕන ආයි කියනවා මම පන්ති පාන්තරයේ තිබිය හැක්කේ 31 ඉඳලා ඔහම 31 32 33 34 35 36 37 38 39 40 රවුම් කරා. එයා විශේෂයි එතන. යන දත්තයන් වේ. එතකොට 40 50 ඊළඟට අපිට පුළුවන් 50 60 බාන්න ඒ ඇද්ද 60 ගණන් ඉන්නවද ඔගේ? ඔව් එහෙනම් අපිට තව එකක් ලියන්න වෙනවනේ 60 70වත් ලියන්න වෙනවා. අන්න පන්ති පාන්තර ওই විදියට ගන්න වෙනවා 60 70 80 කියලා එකක් ගන්න ඕනේද? ඕන ගන්න ඕනේ නෑනේ. හරි. ඔතනම තව දෙයක් කියලා දෙන්නම්. දැන් මෙන්න මේ වගේ එකකට අපි කියනෝනේ පන්ති ප්‍රාන්තරය කියලා. මේ පන්ති ප්‍රාන්තරය මෙන්න මෙයාට කියනවා පුතා එක නමක්. ඒ කියන්නේ පළවෙනිට ඉන්න එක්කෙනයි දෙවෙනිට ඉන්න එක්කෙනාටයි නම් දෙකක් තියෙනවා. ඔය වචන හුරු කරගන්න දැන්. මෙන්න මෙයාට පන්ති ප්‍රාන්තරයේ පළවෙනිට ඉන්න සංඛ්‍යාව. පන්ති ප්‍රාන්තරයේ පළවෙනිට ඉන්න සංඛ්‍යාව තියෙනවනේ. එයාට කියනවා අපි පහළ සීමාව කියලා. පහළ සීමාව. පහළ සීමාව. ඒ වගේම දෙවෙනිට ඉන්න එක්කෙනාට කියනවා ඉහළ සීමාව කියලා. ඉහළ සීමාව.
හොඳ නෝට් එකක් දාගන්න ලස්සනට පාට පෑන් පාවිච්චි කරලා ඔය බෝඩ් එකේ තියෙන හැම එකම ඔයාලා ලස්සනට දාගන්න පාට පෑන් වලින්. දැන් මම කළු තමයි වැඩිපුර පාවිච්චි කරන ඔයාලට පේන්නේ නැති නිසා. හරි ඔයාලා එහෙම නෙමෙයි ලස්සනට වැඩේ කරගන්න. 33 කියන එක නා මෙයාට අයිති කියන එක මෙහෙම ඊතලයක් දාලා පෙන්නන්න. ඒ වගේම 47 අයිති වෙනවා කියන එක පුළුවන් නම් මෙහෙම ඊතලයක් ගැහුවට කමක් නැහැ. 40 අයිති වෙන්නේත් මෙයාට. ඕක තමයි අමතක වෙන්නේ අපිට මාසේ වයසට යනකොට. ඔය ටික වරද්ද ගන්න ඔක්කොම වැරදි. ඩග පන්ති ප්‍රාන්තර හදාගන්නේ අපි දත්ත ටික දිහා බලලා. එතකොට පරතරයේ සමාන වන විදිහට තමයි පන්ති ප්‍රාන්තර හදන්නේ මේ. 30යි 40යි වෙනස එක සමානවනේ 10 10 අරන් තියෙන 30 40 40 50 50 60 60 70. ඒ වගේ ලස්සන පිළිවෙලකට තමයි පන්ති ප්‍රාන්තර හදාගන්නේ. ඒකක්. එතකොට පන්ති ප්‍රාන්තරේ තියෙන්න පුළුවන් ඒව චෙක් කරාම පළවෙනිට තියෙන එක්කෙනා ඒකේ ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා කී තමයි ඉන්න ඕනේ. අගට තියෙන සංඛ්‍යාව ඒ කියන්නේ ඉහළ සීමාව කියන එක අවුලක් නෑ. දැන් අවුරුදු මෙතන බර 60ක් කිලෝග්‍රෑම් 60ක් තියෙන කෙනෙක් හිටියනම් ඒක දාන්න එයාට. මොනවම හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ගැටලු නෑස. ඊට පස්සේ ලියාගන්න ඡේදයක් ලියාගන්න. මම කියනකොටම ලියාගන්න. සර්. ඔව්. මෙන් එන සද්දෙට අපේම මට වයින්නවා. ඒ කියන්නේ ඔය එක එක සද්ද එනවා නේද? ටීන් ටින් එක අපේම හිතන්නේ මම WhatsApp මැසේජ් කරනවා කියලා. ඇත්තනේ. ඈ ඉතින් ඒක සර් ඔය පැත්තේ නේ. මෙහෙන් එන්නේ නැහැ මෙලොද්ද. ඔව් බොරු ගානේ බලන්න මොකද ටොයිලට් කතාවක් කිව්වේ? ඒ ඉස්සෙල්ලා දැන් නෑ. ඔයා මැසේජ් කරනවා තමයි මාත් මේ අහන්න හිටියේ. ඒවලා ඔන්ලයින් නේ ඉන්නවා. හරි ලියාගන්න ඡේදයක් මම ඔයාලට පේන්නම දාන්නම් ඒක. ඉහත ආකාරයට දත්ත දෙස බලා පන්ති ප්‍රාන්තර ඉහත ආකාරයට දත්ත දෙස බලා පන්ති ප්‍රාන්තර සමාන පරතර සහිතව සකසා ගැනීම මුලින් කරන්න ඕන. දත්ත ටික අපි හොඳට පරීක්ෂා කරනවා. ඊට පස්සේ බලනවා මෙන්න මෙහෙම ගත්තනම් හොඳයි. ඒක වාගේ තීරණය. ගොඩක් වෙලාවට විභාගෙදී ඒගොල්ලෝ මේක හදලා දෙනවා. ඒ කියන්නේ ලකුණු දෙන්න ඕන ක්‍රමවේදයක් හදා ගන්න ඕන නිසා. හරි. එතකොට අපිට ඒ වාසිය තියෙනවා. එහෙම නැතත් ඔයා පුළුවන් වෙන්න ඕන ඔයාට ලස්සනකට කඩා ගන්න 10 20 20 ඔව්. දැන් ඔයාලට පොඩි ගැටලුවක් නැද්ද ළමයි? දැන් ඔය ගණන් හදනකොට එන කේස් එකක් තමයි ඔය විදියටම නැහැ පන්ති ප්‍රාන්තර. කියන්නේ සමහර තැන්වලදී මෙන්න මෙහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් 10යි අපි නිකමන ගමු 10යි 20යි කියලා. පන්ති ප්‍රාන්තරය 10 20 ඔහොම තිබිලා නැත්නම් වෙන එකක් ගමු
ඔහොම තියෙනවා 9 20 ඊළඟට 21 30 ඔය විදියටත් තියෙනවා. මෙතන එතකොට 11 තියෙනවා. ඊළඟට මෙතන 31 40 ඔන්න ඔහොම කේසස් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මෙතන වෙනස බලන්න. මේව වැරදි නෑ හොඳේ. අර නීති ටිකම තමයි යන්නේ. මෙතන 20යි 21යි අතරේ මොකක් හරි ආවොත් ඒ කියන්නේ 20.5 වගේ ආවොත් දාන්න එකක් නැහැනේ. තේරෙනවද? දැන් මෙතන 20 වෙනකන් තියෙනවා දත්ත. මෙතන 21 ඉඳලා. දැන් මෙතනදී නම් දැන් ඔක මම ඊළඟට දෙන්නම්. මෙතනදී මේ දෙකම මේ ආගයන් වලට අදාළ දත්ත දෙකම දාන්න මේකට. 11ට අයිති එකත් මේකේ ඉන්නවා 20ට අයිති එකත් මේකේ ඉන්නවා. හරි? ඒ වගේම 21ට අයිති එකත් හිටියොත් මේකේ 30ට අයිති එකක් හිටියත් මේකේ. බලන්න උතන තියෙන වෙනස. ඒ කියන්නේ පන්ති පාන්තර දෙකක් මෙහෙම බලද්දී අනුයාත පන්ති පාන්තර දෙකයි. ඒ කියන්නේ එක ළඟ තියෙන පන්ති පාන්තර දෙකක් බලද්දී පළවෙනි පන්ති පාන්තරයේ ඉහළ සීමාවයි දෙවනි පන්ති පාන්තරයේ පහළ සීමාවයි එක සමාන නෑනේ. ඒ වචන වලින්ම කිව්වොත්. පිළිගන්නවද ඒක? පළවෙනි පන්ති පාන්තරයේ ඉහළ සීමාවයි දෙවනි පන්ති පාන්තරයේ පහළ සීමාවයි එක සමාන නෑ. නමුත් දැන් අපි මීට කලින් හදපු ගාන එක සමාන වුණා. එහෙම වෙන්නේ නැති තැන් තියෙනවා. කාටද පැහැදිලි කරන්න පුළුවන් මොකද්ද මේ කේස් එක? දැන් මෙහෙම පන්ති පාන්තර ඉදිරිපත් කරන්න පුළුවන් වැරදි නෑ. හරි. ඔය පටන් ගන්න ඉලක්ක වෙන්නේ දාලා තින්නේ මේ. ආය අතනට 20 දාන්න නැතුව 21 දාලා. ඔය කියන්නේ 20 එපයි හරිනම් මෙතෙන්ට දාන්න. අපි එහෙම ඉගෙන ගත්තේ දැන් සුත්තකට කලින්. නමුත් මම කියන්නේ මෙහෙම ඒවත් තියෙනවා විභාගෙදී අපිට දෙනවා මෙහෙම ඒවා. ඒතර ඔයාලා හිතයි printing mistake මේ වැරදිනේ කියලා. එහෙම නෑ හරි. මං අහන්නේ ඒකට හේතුව මොකද්ද? දැන් හරි කියලා මම කියනවා. ඒකට හේතුව මොකක් වෙන්නේ නැද්ද? නිකන් ගෙස් කරන්න. දැන් බර වගේ දේවල්, උස වගේ දේවල් වලට අනිවාර්යෙන්ම මේ විදිය වැරදි. ඒ වගේවට මේව වැරදි. මේ මොකක්ද ඒ කිව්වේ? දශම සංඛ්‍යාවල් තියෙනවා. දශම සංඛ්‍යා ඉතින් තියෙන ඒවට කොහොමද? තියෙන ඒවට මොකද්ද වෙන්න ඕන? දැන් මෙතන අපි ගත්තේ මිනිස්සු සෙට් එකක බරනේ. බර පුතා ගාන්ටම තියෙනවද මෙහෙම ලිව්වට? මෙහෙම ලිව්වට තියෙනවද මෙහෙම ගාන්ටම බර 60යි කියලා ගාන්ටම 60යි කිලෝ 60යි ආයි දශමයක්වත් නැහැ. එහෙම තියෙනවද බරවල? නෑ සර්. නෑ තියෙන්නේ. එහෙම නැහැ. උසවල් තියෙනවද ගාන්ටම? මෙයා මීටර මේ සෙන්ටිමීටර 120යි ආයි මිලිමීටරයක්වත් වැඩි නැහැ. නෑ. එහෙම ඉන්නවද? ඉන්න නැති. ගොඩක් අඩුයිනේ. චුට්ටක් හරි එහෙම වෙනවනේ. කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් හරියටම නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ තියෙන ඒවාත් ඇතිනේ. තියෙන ඒවාත් ඇති. මොනවද තියෙන ඒවා? ඔය දත්ත ගැනනේ අපි කතා කරන්නේ. මිනිස්සුන්ගේ බර කියන දත්තය ගත්තොත් එකිනෙකට වෙනස්. දශම අගයන් තියෙනවා. ඒ කියන්නේ නිකිලමය අගයන් විතරක් නෙමෙයි දශම සංඛ්‍යා භාග සංඛ්‍යාත් තියෙනවා කියන එක. තේරුම් ගන්න මේ කියන එක. උස පිළිබඳව සැලකුවොත් සෙන්ටිමීටර 120.5ක් තියෙන්න පුළුවන්. මිලිමීටර 5ක් තව වැඩිපුර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උස කියන්නේ නිකිලමය අගයන් විතරක් නෙමෙයි විසඳුම් ගොඩක් තියෙනවා. දත්ත ගොඩක් තියෙනවා. දැන් මම මෙහෙම දත්ත ටිකක් සැලකුවොත් ඔන්න අහගන්න. මම යම්කිසි ගම්මානක නැත්තම් නගරයකට ගිහිල්ලා සෑම පවුලකම සෑම නිවසකම සිටින සමාජිකයෝ ගණන චෙක් කරනවා. සෑම නිවසකම ඉන්න සමාජිකයෝ ගණන දත්ත විදියට ගන්නවා. හරි? දැන් ඔන්න යනවා පණ්ඩුල්ලයි ගෙදෙට්ට. කියන්න දැන් මම අහනවා කී දෙනෙක් ඉන්නවද ගෙදර? ඉක්මනට. 5 දෙනෙක්. 5යි. ඊළඟට යනවා ෂර්මින්ලයි ගෙදෙට්ට කී දෙනාද? 4යි. පුතේ ඔය ගෙවල් වල කෑලි ඉන්නවද? කෑලි? මොන කෑලිද? මොන කෑලිද? අවයව කෑලිද? දශම අගයන් ඉන්නවද? එකහමාරයි නෑ සර්. තුනහමාරයි භාග කඩන්නේ නෑ. අටහමාරයි ඉන්නවද? භාගවල නෑ.
අපි බාගේ චුට්ට විශ්ව දිප කපලා නෑ. දෙන්නේ. චුට්ට දැන් චුට්ට. බාගේ කඳක් තියෙනවා කඳක්. නමුත් බාගේ බරවල් මම චෙක් කරොත් දැන් මට වෙන වැඩක් නැති වෙලාවට ඕගොල්ලෝ ගෙදර ඇවිල්ලා බර චෙක් කරනවා ඕගොල්ලෝ. බරවල් නම් 60යි කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 500යි. එහෙම ඉන්නවනේ. ඒ කියන්නේ 60.5යි. ඕකේ. ඊට පස්සේ 49.5යි. 43.3යි. කෑලි තියෙනවා. කෑලි අගයන්. අන්න ස්කන්ධ වලට කෑලි අගයන් තියෙනවා. උස වලට කෑලි අගයන් තියෙනවා. නමුත් මිනිස්සු වගේ ප්‍රමාණාත්මක දේවල් විමසනවා නම් මං ගෙදෙට්ට ඇවිල්ලා. ඕගොල්ලෝගේ ගෙදර කීයද? පහමාරයි. මාර පෙන්නන්න බලන්න. එන කෑලි ඉන්නෝ ගෙවල් අස්සේ. එහෙම ඒව ගන්න පුළුවන්ද? එහෙම එහෙම තියනවද? එහෙම නෑනේ. අන්න ඒකට කතන්දර දෙකක් දැක්කද? කතන්දර දෙකක්. එතකොට මේ කතන්දර දෙක තේරුම් ගන්න. එතකොට ස්කන්ධයක් උසක් ගැන කතා කරනවා නම් ඒවයි දශමයගයන් තියෙනවා ළමයි. එතකොට දශමයගයන් තියෙනකොට අනිවාර්යයෙන්ම පන්ති පාන්තර හදන්න ඕන මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට හදන්න ඕන. නමුත් අර වගේ දෙයක් හොයනවා නම් ඒක ගැටලුවක් නැහැ. ඇයි එහෙම ගැටලුවක් නැති වෙන්නේ? දැන් මං හිතන්නකො ප්‍රමාණ ගැන අහනවා කියලා. එතකොට 0යි 5යි අතර කියලා පන්ති ප්‍රාන්තරය හදාගන්නවා පළවෙනි එක. හරිද? 0යි 5යි නේ සෝරි 1යි 5යි. 0 ගන්න නැහැ. 0 ගන්න එකක්වත් නැත්තයි ඉතින් පවුලක් නැහනේ. 1යි 5යි. ඊළඟට 6යි මට කියන කාවද ගන්න ඕනේ? ඔක සමාන වෙන්නත් එපැයි. 10යි 10යි. 10යි ගන්නවා. ඊළඟට කාවද ගන්න වෙන්නේ? 11යි 11යි 15යි 15යි. දැන් ඔයිට වඩා ඉන්න පවුල් ඕනේ නැහැ නේ. ඔය ඇති පන්ති පාන්තර. එතකොට 5යි දශම ගානක් අපිට ඕනේද? නෑනේ. එතකොට අවුලක් නෑනේ 6 තිබ්බට. අන්න ඒකයි වෙනස. තේරුණා නේද? මෙහෙම තියෙනවා නම් මෙහෙම පන්ති පාන්තර දීලා තියෙනවා නම් ඔයාලගේ විභාගෙදි පේපරේට පාදන ගන්න මේ ඒ අතරේ අගයන් නැති ඒවා. ඒක නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙහෙම කරනකොට වෙනසක් තියෙනවා. දැන් මෙන්න මේ පන්ති පාන්තර ගැන හිතුවොත් එහෙම මෙතන අදහස තමයි 5 දෙනාව දාන්නෙත් මේකට එක්කෙනයි නම් ඉන්නේ එයාව දාන්නෙත් මේකට. තේරුණාද? එකත් අයිති පහත් අයිති. හරි එකත් අයිති පහත් අයිති. මේකට විතරක් දාගමු හැම එකටම ওই විදිය තමයි. එකත් අයිති පහත් අයිති. තේරුණාද වෙනස? පන්ති පාන්තර වල වෙනස තේරුණාද ළමයි? මේ වගේ නම් ගිහිල්ලා තියෙන්නේ දත්ත දානකොට එකත් මේකට පහත් මේකට. මෙතන ගත්තොත් 6ත් මේකට 10ත් මේකට. මෙතන ගත්තොත් 11ත් මේකට 15ත් මේකට. නමුත් ඉස්සෙල්ලා මොකද උනේ? ඉස්සෙල්ලා මොකද උනේ ළමයි? කියන්නකෝ. ඉස්සෙල්ලා මොකද්ද කේස් එක? දැන් මෙහෙමනේ තිබ්බේ පන්ති පාන්තර. 40 මේකටද? නෑ 40 තියෙන්න ඕනේ මේ 30 40 කියන එක. ඊට කලින් එකේ. 60 මේකටද? නෑ. ඔව් සර්. ඔව්. 60 මේකට. 61ට. ඉහළ සීමාව ඕකේ. පහළ සීමාව යන්න ඕනේ ඉස්සෙල්ල එකට. නමුත් මෙතනදී ඒ අදාළ අගයන් දෙකම එක මේකට දානවා. සර් එතන 40ට නෙවෙයිනේ 50 60නේ තියෙන්න ඕනේ. මෙතන 50ට පුතියෝ. හරි. ඒක වැඩක් නෑ. ඒක මකන්න තියෙන එකනේ. එතකොට මෙතන මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ලියන්න තරුවක් දාලා පුතා පන්ති පාන්තර පහත ආකාරයටද විය හැක කියලා. පන්ති පාන්තර පහත ආකාරයටද විය හැක. පන්ති ප්‍රාන්තර පහත ආකාරයටද විය හැක. එතකොට ඒව වැරදි නෙමෙයි හොඳ. පන්ති පාන්තර පහත ආකාරයටද විය හැක. කියලා ඔහොම දාගන්න. ඊට පස්සේ එකක් විතරක් විස්තර කරලා දෙමු අපි. එකත් අයිති පහත් අයිති කියලා දාගන්න. එතකොට ඔයාලා දන්නවා මොකද්ද මේ කියන්නේ. එකත් අයිති පහත් අයිති කියලා පාට පෑනකින් දාගන්න. එකත් අයිති පහත් අයිති.
ඊළඟට දරුවනේ ඉහළ සීමාවයි පහළ සීමාවයි අතර වෙනස තියෙන්නේ. වෙනස. ඔන්න ඔය වෙනසට කියනවා අපි පන්තියේ තරම කියලා. පන්තියේ තරම. පන්තියේ තරම. අපේ විභාග 10යි පන්තියේ තරම කීයද කියලා. එතකොට ඔයා කැමති පන්ති පාන්තරයක් අල්ලගෙන ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරන්න වෙනස තමයි ගන්න ඕන. පන්තියේ තරම ඒකත් නෝට් කරගන්න ඕකටම. පන්තියේ තරම. සර් ඔව්. ඒ කියන්නේ මේ 1 5 කියන මේ පන්තියේ 5න් එකක් අඩු කරාම මේ පන්තියේ තරම 4යිනේ. ඔව්. ඒත් සර් 1යි 5ත් අයිති වෙනවානේ. ඒක වෙනම කතන්දරයක් පුතේ. තරම කියන්නේ අරක. තේරුණාද? ඉහළ සීමාවෙන් පහළ සීමාව, ඒ කියන්නේ මේ දෙක අතර වෙනස තමයි තරම කියන්නේ. ඔයා කීයෙන් කීයටද අරන් තියෙන්නේ? සර වාක්‍යය ආය කියන්න පුළුවන්ද සර්? කොතනද පුතේ මෙතන තරුව දාලා තියෙන එකද? ඔව් සර්. ඉහළ සීමාවත් පහළ සීමාවත් අතර වෙනස කියලා ලියලා පන්තියේ තරම කියලා ලියන්න. අදිසා කියනද හරියන්නේ? අද කොහොමත් වැඩි කරන්න බෑ දැන් ඊළඟට තව එකක් තියෙන නිසා. කොහොම හරියට අවසානයක් අරගෙනම ඉවර කරමු. එතකොට අපි කවද්ද අමතර පන්ති දාගන්න ළමයි? ඕන්නේ ඕන්නේ? හොඳට හිටි. ඕනේ සර්. සෙල්ලම් තියෙහි. අනිවාර්යෙන් දාගන්න ඕනේ දැන් මේ තින තත්ත්වෙත් එක්ක. අඟහරුවාද බෑ. බදාද සමුද උදේ කරමු. ඒ කියන්නේ අනිද්දාද? සර් ඉරිදා කරමු. ඉරිද බෑ සර්. ඊටද බෑ පුතේ. සඳ කරමු. සමුද අවුලක් නෑ නේද 8 10? 8 10 කමන්නේ අවුලක් කමක් නැහැ සර්. කවන්න නැත්නම් පොල් සමුද 8 10 එහෙනම් මතක තියාගන්න මම ගෲප් එකට මෙසේජ් එකක් දාන්නම්. ගැටලු තියෙනවද? සර් මේ උදේ විද්‍යාව පන්ති තියෙනවා. උදේ ඔව්. කද කරන්නේ? සමුද 6 8 වගේ කැමති නැද්ද? පුළුවන් කමක් නැහැ. නැත්නම් බෑ උදේ බෑ බෑ. පුළුවන්. සර් අපේ ඉඳන් 9 වෙනකන් තියෙන්නේ. සඳ හවස බෑ හවස පන්ති සර්. 8 ඉඳන් 9 වෙනකන් තියෙනවා. සඳ හවස පන්ති සර්. මේ 6ට කරමු. උදේ 5ට වගේ. සංගාරුවද කරමු. අඟහරුවාද පෝය කමක් නැද්ද? සර් බදාදා කරමු එහෙනම්. බදාදා උදේ මම ඉන්න බලන්න හිතන්න ඕන බදාදා උදේ පන්ති තියෙනවද මට? හෙට රෑ 12 ඉඳන් එළි වෙනකම් කරමු. ආසයි රෑක බැරිද? රැක කියන්න මෙහෙම සඳ රැයට බෑ සර් සඳ රැයට පන්ති. රෑට වෙනස අපි නයිට් ටයිම් වලින් කරමු උදේ. රැයට ඉතින් පන්ති. හැමෝම සෙට් වෙන්න ඕන වැඩේට. පන්තියක් මේකෙන් මම හතරට උදේ පහමාරට දාමු. ආසයි සර් උදේ 6ට හරි පාමාට්ට හරි දාමු සර්. සර් පහමාට දාමු සර්. අවස 4ට වගේ. නැගිටින්නට අටට ඔව් සර් පාමාට්ට දාමු. 4 පහමාරට. කෝලේ පන්ති තියෙන පහමාට. ඔව් සර් ඉස්කෝලේත් පන්ති තියෙනවා පාමාට්ට. ඔව් පහමාරට කේස්. නෑ එදාට නෑ. සඳ නෑ එදාට නෑ. වෙන්න ඒ දාට නෑ සර් පහමාට දාමු. වෙන දවස් බදාදා කරමු. උදේ ඉඳන් 5ට. බදාදා උදේ බාස බදාදා බෑ මට. බදාදා උදේ බෑ බ්‍රහස්පතින්ද කරමු සර්. පොය දවසේ කරමුකෝ. පොය දවසේ අපි සිල් ගන්නවා. බොරු කියන්නේ ඔය දවසේ 8 10 බැරිද? එතකොට ඉස්කෝලේ නෑනේ 8 10. පුළුවන් සර්. පුළුවන් සර්. ඔය දවසේ ගැටලුවක් තියෙන කවුරුද කියන්නේ? 8 10. නෑ සර් ගැටලු පොය දවස් කිව්වේ කවද්ද? අඟහරුවාද. අඟහරුවාද උදේ 8 10. ඉස්කෝලේ පන්ති නැතිනේ නෑනේ. ඔයනේ. එහෙම කරමු. හරි. මම තව ටිකක් හිතලා ඔයාලට මෙසේජ් එකක් දාලා තියන්න. හරි.
දැන් ඕක ඉවර නෑ හොඳේ. වගුවක් ගහන්න හැමෝම. එතනින් එහාට මම ස්ක්‍රීන් ෂෙයාර් එකකින් කියලා දෙන්නම්. ලියන්න මෙහෙම දරුවක් දාලා. හරි. දත්ත වගුව කියන්නේ. දත්ත වගුව සකසා ගනිමු. මාතෘකාවක්ද වෙ? ඔව්. මේ වගුව හදලා මාද ඉවර කරමු. දත්ත වගුව සකසා ගනිමු. දත්ත වගුව සකසා ගනිමු. දත්ත වගුව හදන්න යන්නේ. එතකොට මේ වගුව ගහනකොට ප්‍රධාන වශයෙන් තීරු දෙකයි. තව තීරුවක් වැඩිපුර එනවා. අපි දැන් මේකේ උස තීරණය කරන්නේ මුලින්ම තීරණය කරන්නේ මුලින්ම මෙහෙම ගහගෙන යනවා පළවෙනිට මෙහෙම තීරුවක් ඉපැයි. හරි. කියන්නේ නම ලියන්න පන්තිපාන්තරය සංඛ්‍යාත ඒ වගේ ප්‍රධාන වශයෙන් තීරු දෙකයි අපි මේ දෙක විතරක් දැනට ගහමු. ඊට පස්සේ එතනින් එහාට බලමු මොකද වෙන්නේ කියලා. පන්තිපාන්තරය කියන තීරුවයි සංඛ්‍යාතය කියන තීරුවයි. සංඛ්‍යාතය කියන්නේ මේ පන්තිපාන්තරය ඇතුලේ කී දෙනෙක් ඉන්නවද? ඒව අපිට බලා ගන්න පුළුවන් ප්‍රගණන ලකුණු පාවිච්චි කරලා. ඔයාලේ කුට්ටුවල් තියෙන නිසා ගැටලුවක් නැහැ. එතකොට පළවෙනි එකට ඕන වෙනවනේ අපි නම් කරේ කොහොමද? 30යි 40යි කියලානේ. අර ඉස්සල කතන්දරේම කරගෙන යන්න. 30 40 ඊළඟට 40 50 ඊළඟට 50 60 උච්චරයි නේද? තව එකක් ඕනුණා 60 70. ඔන්න ඔය සයිස් එකට තමයි අපිට වගුව ඕන වෙන්නේ. පැන්සලෙන් වගුව ගහන්න. එතකොට අනවශ්‍යව මකලා දාන්න පුළුවන්. එතකොට පළවෙනි තීරුවට අපි දාන්නේ පන්ති ප්‍රාන්තරය. පන්ති පාන්තර. ප්‍රාන්තරය නෙවෙයි ප්‍රාන්තර. මේක පන්ති පාන්තර. ඊළඟට සංඛ්‍යාතය කියලා වචනයක් පාවිච්චි කරනවා. සංඛ්‍යාතයේ තීරුව කොහොමද හදාගන්නේ කියලා බලමු. දත්ත ටික මේ විදිහට නේද තියෙන්නේ කියලා චුට්ටක් චෙක් කරන්න. දත්ත ටික යටින් ලියා ගන්න. දත්ත ටික ලියා ගන්න ඕනේද? ඔයාලා හැබැයි ලියලා තියෙනවනේ. බලන්න කැමති නම් ලියා ගන්න. 30 40 ඊළඟට 40 50 පිළිවෙලට ලියා ගන්න මේ ටික. එතකොට මේක ප්‍රගණන ලකුණු මතක නැති චූටි කාලේ කරා. ඒකේ සපෝට් එක ගන්න පුළුවන් මේ වැඩේට. දැන් 30යි 40යි අතර කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න එපා. එතකොට දැන් දන්නවා 30 කියන එක මේකට අයිති නැහැ. කොහොමද 30ක් ඇත්තෙත් නැහැ. ඒක 33 එයාට අයිති. 1යි. කී දෙනෙක් ඉන්නවද බලන්න. ඉස්සෙල්ලා බැලුවා මේ. දෙන්නයි 40 එයාට අයිති. එතකොට 2යි. එහෙනම් සංඛ්‍යාතය කියන්නේ ඒ 30යි 40යි අතර කී දෙනෙක් ඉන්නවද කියන එක. 30යි 40යි ඇතුලේ කී දෙනෙක් ඉන්නවද 2යි. එතකොට ඔතෙන්ට 2යි කියලා දාන්න. ඊළඟට 40යි 50යි අතරේ ගත්තොත් දැන් අපි කපලා තියෙන නිසා අපිට ලේසි වැඩේ කරන්න. හරි? විභාගෙත් ඔහොම කප තමයි අපි දාන්නේ. එතකොට 43 යාට අයිති
තුන් දෙනෙක් 41 යාට අයිති 2යි. තව කවුද? 49 49ත් එයාට අයිති. තව 3 දෙනෙක් ඉන්නවනේ. එතෙන්ට 3යි කියලා ලියන්න. 40යි 50යි අතරේ ඉන්න දත්ත ටික. දැන් කැපුවාම ලේසි අපිට. ඊටු ටික හොඳට බලා ගන්න පුළුවන්. 50යි 60යි අතරේ බලනකොට 54 යාට අයිති 53 යාට අයිති 55 යාට අයිති තව කවුද පුතේ 60 කියන්නේ ඔව් විශේෂයි 60 කියන්නේත් එයාට අයිති. ඒතර ඔක්කොම කීයද එතන? 4යි. 4යි. ඊළඟට 60යි 70යි අතරේ කොහොමත් එක්කෙනා ඉතුරු වෙලා තියෙන්නේ. මෙයා විතරයි යාට අයිති. කීයද? එක්කෙනයි. එකයි. ඔන්න සංඛ්‍යාතය. හරි. දැන් මේ වගුවේම තව තීරුවක් අපි ගහනවා. මොකද්ද? මධ්‍යන්නේ හොයනකොට අපිට ඕන වෙනවා. මධ්‍ය අගය කියලා තීරුවක් අපිට අලුතෙන් ගහ ගන්න වෙනවා. හරි. එතනින් එහාට අපි කොහොමද කරන්න කියලා ඊළඟ දවසේ බලමු. එතකොට මේ විදිහට. දැන් ඔයා සංඛ්‍යාතයේ තීරුව සම්පූර්ණ කරගත්තාම චෙක් කරන්න ළමයි. දැන් අතන අපි මිනිස්සු 10 දෙනෙක් ගැන මේ කතා කරේ. මිනිස්සු 10 දෙනෙක් ගැන කතා කරා නම් මෙන්න මෙතන එකතුව. මේකත් ඉගෙනගෙනම යන්නකෝ. එකතුව කියන එකට අපි සංකේතයක් දානවා සිග්මා. සංඛ්‍යාතය කියන්නේ f හොඳේ සිම්පල් f අකුර. එතන දාගන්න. සිම්පල් f අකුර. සිග්මා මෙන්න මෙහෙම සිග්සැග් ලකුණ වගේ. සිග්මා f ඔන්න ඔහොම දාන්නේ සංඛ්‍යාතවල එකතුව කියන එක. එකතුව කීයද? දැන් මෙතන 10ක් කියලා එනවනේ. දැන් ඔන්න ඔය ඕක සමාන වෙන්න ඕන. අර අගේ එන්න ඕනේ ඕකට. ඒ කියන්නේ අපි මිනිස්සු 10 දෙනෙක් ගැන මෙතන කතා කරේ. ඒ ප්‍රමාණය මෙතනිනුත් ඔප්පු වෙන්න ඕනේ එකතු කරලා බැලුවාම. හරි? ඔන්න ඔහොම ඒ තීරුව දික් කරලා සිග්මා f කියලා දාගන්න. සිග්මා f. කියවන විදිය ඕනනම් ලියා ගන්න. සිග්මා f. f කියන්නේ සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි කියන එක. සිග්මා මෙන්න මේ සංකේතය. හරි? ඔහොම සංකේතයක් දානවා. මේකට අපි කියන්නේ යමක එකතුව කියන්න ඕන නම් මේ සංකේත අපි පාවිච්චි කරමු. හරියටම ලියන්න හරි අමාරුයි. ඔය විදිහට යන්න. නිකන් W අකුර අනිත් පැත්තට වගේ. හැබැයි මේ මැද්දෙන් ටිකක් ඇතුළට යන්න ඕන. M අකුර අනිත් පැත්තට වගේ හිතන්නකො. සිග්මා f. සිග්මා f. සිග්මා කියන්නේ මොකද්ද? එකතුවක් කියන අදහස. එකතුව. එතකොට ෆ්‍රීකවන්සි සංඛ්‍යාත බල එකතුව කියන එක තමයි මේකේ තේරුම. සංඛ්‍යාත බල එකතුව බලන්න 10ක් වෙලා තියෙනවා. එතකොට දැන් අපි වගු වලට එන්න හදන්නේ වගුවේ ආරම්භයක් අපි ගත්තා. එතකොට අපි පොය දවසේ උදේ 6 ඉඳලා 8 වෙනකන් මට 8 වසරේ පන්තිය දාගෙන තියෙන නිසා සමහර විට 9 පොඩ්ඩක් දෙයට ගන්නත් බෑ ළමයි. 8යි. දෙන්න පාන්දර කට්ටිය තියෙනවා. පාන්දර කන්න තියෙන්නේ බෑ කියලා දෙනවා. ඒකට තුනට වගේ. එනයි ඉතින් රැයටම පහුවෙලා ඒක දාට කරමු. මම පුළුවන් වෙලාවක් දාන්නම් හොඳේ. පොය දවසේම උදේ වරු ඒ කියන්නේ ඔයාලට පන්සල් එහෙම යන්න ඕන නම් ඒ වෙලාව ඉතුරු කරලා ඒ විදිහට කරමු. දැන් පාසල් වලට යන්න තහනලු. ඔව් එහෙමත් ඒව තියෙනවන්නේ. කින්ද ගැටලුවක් වෙන්නේ. පොය දවසේ ලේසි ළමයි ඔයාලගේ අම්මලා තාත්තලාත් ගෙදර ලැප් එක ඉල්ල ගන්න පුළුවන් chance තියෙනවා. හරි ඒ විදිහට කරලා අන්තිම දවස මේ අවුරුද්දේ 9 වසරේ closing date එක සමරමු මේ විදිහට අපි සින්දුවක් එහෙම කියන්න පුළුවන් කට්ටිය ඉන්නන ඔන්ලයින් ඇස් දෙලා ඉන්න. හරි. අපේ ඉන්නවනේ නේද මේ කට්ටිය TikTok එදාට සර් හැමෝටම කියන්න සර් කැමරා ඔන් කරන්න කියලා. ඔව් ඔව්. සර් එදාට කියන්න. එදාට මොකක් හරි කරමු අපි. දැන් අනුකෝඩ් කරන්නේ ඉස්සෙල්ලා. ඔව් එදාට මොකක් හරි අපි කරමු. අන්තිම දවසනේ ඔන්ලයින් පාටියක් දාමුද? හරි. එහෙනම් අපි අදට පන්ති නවත්තමු. අඟහරුවාද මම ගෲප් එකට දාන්න මැසේජ් එක ටච් එකේ ඉන්න. කොහොමද දාන්නේ කියලා පොඩි වෙලාවකුත් මට තියෙන්න ඕනේ කියන්නේ. ගානටම ඉවර ගන්න නැහැ කියලා දන්නවනේ. ඔයාලට වගේ තමයි අනිත් අයට. 6 8 කිව්වට ඔක 8:00 විතරමනේ. ඒකින්ද පොඩ්ඩක් වෙලා තියලම ඔයාලට වෙලාවක් කියන්න. ඔය දවසේ බොහෝ දුරට 9 වෙයි මේ විදියටම. මේ විදියම ක්ලාස් එකක් වෙයි පොය දවසේ කියන අඟහරුවාදා. වෙන වැඩ දාගන්න එපා. 12න් පස්සේ වෙන වැඩ දාගන්න. හරි. එහෙනම් අපි මෙතනින් අදට පන්ති නවත්තමු. අයිබෝවන් බුදු සරණයි සුබ දවසක් ඈ. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. ආයි බෝල්. Thank you. ආයි